දැයි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි ටියුෂන් එකේ අපි අන්තිමට කතා කරේ අර සිත්මින පොතේ ප්‍රශ්න වගේ. හැබැයි මේ දැන් ටියුට් එක මම හිතන්නේ ගොඩක් අය ළඟ තියෙනවා. ටියුට් එකේ බලන්න අපි නවත්තලා තියෙනවා ජීව විද්‍යාවේ ප්‍රවේණීය කොටසේ. ඒකේ නැවැත්තුවේ ප්‍රවේණීය කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්න තමයි මම හිතන්නේ කරලා නවත්තලා තියෙන්නේ. බලන්න ඒකද දෙවෙනි ප්‍රශ්නේ නේද නවත්තලා තියෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ තමයි නවත්තලා තියෙන්නේ අන්තිමට කරලා. ඒ වගේ මට චුට්ටක් කියන්නකෝ මේ භෞතික විද්‍යාව කොටසේ අපි දෙවෙනි ප්‍රශ්නේ කළා. ඒක තුන්වෙනි ප්‍රශ්නේ කළා නෑ නේද? භෞතික විද්‍යාවේදී. හරි. ඔයගොල්ලෝ මේ පෙරලා ගන්නකෝ ටියුට් එකේ මේ මාසෙට අදාළ ටියුට් එකේ තුන්වෙනි ප්‍රශ්නේ 6 වෙනි පිටුවේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්න බාන ඉක්මනින් 6 වෙනි පිටුවේ බයොලොජි වල මේ ජීව විද්‍යාව කොටස ප්‍රවේණියට අදාළ කොටසේ තුන්වෙනි ප්‍රශ්නය විනාඩි 5ක් එන්නම් මේ විනාඩි 5 ඇතුළත 6 වෙනි පිටුවේ පටන් ගන්න තුන්වෙනි ප්‍රශ්නේ කරන්න බලන්න ඉක්මනින්
දැන් ඒකේ මේ ප්‍රශ්නේ ඉවරයි ඉන්නවා නම් තුන්වෙනි ප්‍රශ්නේ කරේ. එහෙමම හතරවෙනි ප්‍රශ්නෙත් ඉස්සරහට කරගෙන යන්නකෝ. ඒතර මේ දෙක එකට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නෙත් එහෙම කරගෙන යන්නකෝ ඉස්සරහට.
හොඳයි. අපි මේ ටික සාකච්ඡා කරලා බලමු. ටියුට් එකේ 6 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නය මුලින් බලමු. මේකේ මේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා ගෙවතුමෑ ශාකවල පවතින ප්‍රතිවිරුද්ධ ලක්ෂණ 5ක් නම් කරන්න කියලා. පොඩ්ඩක් මතක් කරොත් මොනවද ගෙවතුමෑ ශාකවල තියෙන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඔයගොල්ලන්ට මතකේද? මතක් කරන් බලන්න. ඔව් විදුර එකක් කියන්න බලන්න එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් ගෙවතුමෑ ශාකවල තියෙන. චමත් එක ලක්ෂණයක් කියන්න බලන්න එක ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් ගෙවතුමෑ ශාකවල අපිට දකින්න හම්බ වෙනවා. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් 7ක් තියෙනවා. ඒකෙන් එකක් කියන්න බලන්න මොකක් කරු. මොනවද ගන්න පුළුවන් ලක්ෂණ? දන්න කෙනෙක්? ඉන්ටර්නෙට් එකේ අවුලක් වුණේ. හැබැයි මේ උත්තර දෙන්නේ නැත්නම් ඉන්ටර්නෙට් කතන්දරේ කොහොම වුණත් මේ මටත් ගන්න තියෙන පියවර එක තමයි. මොකද මේ උත්තර දෙන්නේ නැත්නම් මේ විදිහට කරන එකේ තේරුමක් නැහැ. මේ දැන් එක පන්තියක් මම 11 කලින් තියරි ක්ලාස් එක මගදී නවත්ත දාලා මේක හරි කරන්න ගත්තේ මේ හරියට මේක කරයි කියලා හිතලා කොහොම වුණත් මේ දෙමාපිය රැස්වීමකුත් දාලා තියෙනවා බදාදට මැසේජ් එකක් දාලා ඇති දෙමාපියන්ට සම්බන්ධ වෙන්න කියන්න ඉදිරි මැයි මාසය දක්වා දිගට මාත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඒ දෙමාපිය රැස්වීමට සම්බන්ධ වෙන්න කියලා කියන්න බදාදා 9යි කාලට මම හිතන දාලා තියෙන්නේ මැසේජ් එක ඇති ගෲප් එකේ ඊළඟ මැයි මාසෙ දක්වා ඔයගොල්ලෝ ඉන්නවනම් මාත් එක්ක ඉන්න වෙනවනේ. ලබන මැයි මාසෙ තමයි ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගෙ තියෙන්නේ. හරි. දැන් මට පොඩ්ඩක් කියන්න මේ ගෙවතුමෑ ශාකවල පවතින ප්‍රතිවිරුද්ධ ලක්ෂණ 5ක් තියෙනවා. 5ක් ලියන්න කියලා තියෙනවා. ඒකෙන් මතක කට්ටිය අත්සලකුණ දාන්න බලන්න. මොනවාරි මතක ලක්ෂණයක් තියෙනවා නම් අත්සලකුණ දාන්න බලන්න. මේ උත්තර දන්න අය මේ සද්ද නැතුව ඉන්න එපා. මොකද ඒක ඊට පස්සේ පන්තියටම හානියක් වෙන්නේ. මම අර කලින් දවසකත් කිව්වනේ. මම දැන් මට ෂුවර් නෑ ඇත්තටම කතාව. සමහර දෙමව්පියෝ මට කෝල් කරලා කියනවා අනුව මෙතන මේ ඔන්ලයින් එකේ හිටියට ඔයගොල්ලෝ මේ පාඩමත් එක්ක සම්බන්ධද කියලා. දැන් මට එතකොට අදහස ගන්න වෙන්නේ ඔයගොල්ලෝ මෙතන ඔන් කරගෙන වෙන මොකක් හරි මගුලක් කරනවා කියලා ඔය කම්පියුටර් එකේ හරි ෆෝන් එකේ හරි. සමහර දෙමව්පියෝ මට දැන් කෝල් කරලා කියලා තියෙනවා මේ දවස් මෙච්චර ගාණක් පන්ති තිබ්බා. හැබැයි නෝට් සම්පූර්ණ නැහැ කියලා. ඉතින් එතකොට දෙමව්පියෝ සල්ලි වේදම් කරන්නයි මම මේ කාලය වෙනස් කරන්නයි ඔයගොල්ලෝ මගුල් නටන්නයි ඕනේ නෑනේ. නවත්තලම නිකා හිටියාම ඕන මගුලක් කරගත්ත හැකිනේ. ඒ නිසා මේ සිංහලෙන් කියන්නේ දන්නා ඉන්නවනම් අත්සලකුණ ඔවන්න. එහෙම නැත්නම් මේක නවත්තලා දාලා සාමාන්‍ය පන්ති කරන්න පුළුවන් දවසක ඇවිල්ලා අපි මේක කරගෙන යමු. මොකද ඔයගොල්ලෝ මෙතන බලවදින්න ඕනේ නෑනේ මේ මාව පාවිච්චි කරලා. දරුවක් තියනවා නම් එහෙම ගොන් වැඩ කරන්නේ නෑනේ මේ මෙච්චර පිස්සු නටන්න ඕන තරම් කාලේ තියෙද්දි මේ පැය දෙක ඇතුලේ අර කම්පියුටරේ හරි මේ ෆෝන් එක හරි ගොන් කරගෙන වෙන මගුල් බලන්නයි මේ නටන්නයි යන්නේ නෑනේ. ඒතර මට අනුමාන කරන්න වෙන්නේ ඔයගොල්ලෝ මං අහන ඒවාට උත්තර දෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ මෙතන නිකන් මේ සම්බන්ධ වෙලා ඉඳගෙන වෙන මොනවා හරි මල විකාරයක් කරනවා කියලා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා. ඒ නිසා මම දැන් මාක් කරගෙන තියෙන්නේ ඔක්කොම උත්තර දෙන අය ඔක්කොම දෙමාපියන්ට මම පැහැදිලිව නම් එක කියනවා මේගොල්ලෝ මට ෂුවර් නෑ සම්බන්ධ වෙන එක. මොකද මං අහන දැන් අත්සලකුණ දාන්න බැරි කමක් නැහැනේ. ඒතර උත්තර දෙන්න බැරුණොත් අත්සලකුණ දාන්න පුළුවන්. ඕන chat එකේ දාන්න පුළුවන් උත්තරේ. මයික් එක නැත්තම්. ඒතර මයික් එක නැහැ. මේ ඊට පස්සේ කැමරාව නැහැ කියලා එහෙම බොරු උත්තර දෙන කට්ටියක් ඉන්නවා.
ඒ දෙකම නැති වුණත් අත්සල කුණ දාන්න එනම් බීරි වෙන්න ඕන. නැත්තම් මේ අංග විකල වෙන්න ඕන. ඔබා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තම් එන එකෙක් එන්න පුළුවන් විදියට එන්න කියලා 10ක් හරි එන එකාට පන්ති කරලා නිකන් ඉන්නවා මේ සාමාන්‍ය පන්තිය. මට සාමාන්‍ය පන්තිය කරන්න පුළුවන්. මේ තාම සමහර අය එන්න බෑ කියන නිසා රැ වෙලා බස් නැහැ කියන හින්දා තමයි මේ ඔන්ලයින් කරන්නේ. ඒ හින්දා මේ එන්න පුළුවන් 10ට හරි. එතකොට මම දන්නවනේ ඒ 10 මෙතෙන්ට ඇවිල්ලා මගේ මූණ ඉස්සරහා කරනවද නැද්ද කියලා දන්නවා. මෙතන මේ 25ක් විතර හිටියාට දැන් මට පේන්නේ 3 දෙනයි මෙතන පන්තියේ ඉන්නේ කියලා. ඒ කියන ඒවාට උත්තර දෙන්නේ මේ 10 අවසාන වාරේ ඉගෙන ගත්ත මේ පාඩමේ අඩුම ගාණ දැන් මේ ටියුට් එක ඔයගොල්ලෝ අතේ තියෙනවා. එතකොට මේ පාඩම කරන්න කියලා දන්නවා. මං කියලා තියෙනවා මේ පාඩම බලා ගන්න කියලා. එතකොට මේ ගෙවතුමේ ශාකවල තියෙන ප්‍රතිඋද්ද ලක්ෂණ 7න් එකක්වත් කියන්න බැරි නම් ඌ O level කරනවට වඩා හොඳ නිකන් ඉන්නේ. මොකද මේ 11 එකක් නෙමෙයිනේ. අවුරුද්දකට කලින් කරපු එක. ඒවා දැන් දන්නේ නැත්නම් තව අවුරුද්දක් ඉස්සරහට යනකොට මොනවද ලියන්නේ? ඒවා තාම පාඩම් කරේ නැත්නම් මේ අවුරුද්දේ පාඩම් කරගෙන කවද්ද? ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. ඕගොල්ලෝ වෙන විකාර කරන්න පුළුවන් අන්තිමට අර අහිංසක දෙමාපියන්ගේ සල්ලි මේ මිනිස්සු 10 වත විඳිනවා මේ දවස්වල. තෙල් පෝලිං වලයි සල්ලි හොයන්නයි කෑම හොයන්නයි. ඔයගොල්ලෝ මෙනවා මල විකාර කරලා වැඩක් නැහැ නේ මෙතන. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි නම් යන්න අයින් වෙලා. වත්මි කියන්න බලන්න එකක්. දම් පැහැති පුෂ්ප සහ සුදු පැහැති පුෂ්ප තිබීම. හොඳයි එකක්. පුෂ්ප දම් පැහැති සහ සුදු පැහැති. ඒක එක ලක්ෂණයක්. තව එකක් කියන්න බලන්න. පිරුණු කරල් සහ ඇකිලුණු කරල්. ඔව් පිරුණු කරල් සහ පිම්බුණු කරල් සහ හැකිලුණු කරල් තිබීම. චමත් තව එකක් කියන්න බලන්න. උස්ස ශාක මිටි ශාක. ඔව් ඕක නොදන්න එකෙක් නෑනේ. ඕන එකකට කියන්න තිබ්බනේ. උස්ස ශාක මිටි ශාක. පාඩමේ මූලිකම පටන් ගත්ත තැන ඉඳන් කියන එක. ඕක කියන්න බැරි නම් උන්ට පොල් පිටකින් ගහලා පන්නන්න බෑ. ඒකයි මට තරහ යන්නේ. මෙච්චර කල් උගන්නලා ඕක කියා ගන්න බැයි නම් අඩු ගානේ 7න් ඕකවත් කියන්න පුළුවන් වෙන්න බෑ. ඉතින් එහෙනම් ඒක නොදන්නවා කියලා කියන්නේ පාඩම ඉගෙනගෙන නැහැ වගේනේ හරියට. හරි තාම මොනවද තියෙන්නේ පවණි? බීජවල වර්ණය කහ හෝ කොළ. ඔව් බීජවල වර්ණය කහ හෝ කොළ. හරි. තාම මොනවද තියෙන්නේ? ඔව් තව එකක් කියන්න බලන්න. කාවින්දි ශාකයේ පුෂ්ප අක්ෂීව හෝ අග්‍රස්තව පිහිටීම. පුෂ්ප පිහිටීම අග්‍රස්තෝ අර අක්ෂීය විදියට මුදුනේ හරි අර අතරමැද හරි තියෙනවා නම් ආක්ෂීය හෝ අග්‍රස්ත. සකිත්මා තාම මොනවද තියෙන්නේ? කහ පාට කරල් කොළ පාට කරල්. කරල් කොළ පාට හෝ කහ පාට වීම. එතකොට මූලිකව ප්‍රතිවිරුද්ධ ලක්ෂණ කීයක් තියෙනවද විකල්? 7ක් තියෙනවා. මොනවද මේ 7? මතක් කරගත්තොත් දැන් ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද කොහොමත් අපි උස මිටි ශාක ගැන කියනවනේ. ඊට අමතරව වෙන මොකක් හරි අහුවොත් දෙක තුනක් අහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. එකක් තමයි ශාකයේ උස. ඊළඟට පුෂ්ප. දම් හෝ සුදු. ඒ වගේම පුෂ්ප ආක්ෂීය හෝ අග්‍රස්ත. ඊළඟට බීජ ගත්තොත් කහ හෝ කොළ.
ඊළඟට කරල් රවුම් පිරුණු හැකිලුණු පිරුණු හැකිලුණු බීජවලත් තව ඕනනම් ලියන්න පුළුවන් අර රවුම් හැකිලුණු කියලා කරල් පිරුණු හැකිලුණු පාටක් තියෙනවා කරල් වල වල ඕක ඊළඟට පුෂ්ප ආක්ෂී අග්‍රස්ත කරේ ලිව්වා ඊළඟට ශාක උස ඕ මිටි මේ ටික තමයි ප්‍රධානම මූලිකම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් 7. ඒකේ මේ මුලින් ලියලා තියෙන ඔක්කොම වගේ මේ ටික ප්‍රමුඛ ලක්ෂණ. ඒකේ බලන්න ඊට පස්සේ තියෙනවා මේ අහන්නෙත් ඒක තමයි. ප්‍රමුඛ සහ නිලීන ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ඒතර මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය නිලීන ලක්ෂණය කියලා හඳුන්වන්නේ. ප්‍රමුඛ ලක්ෂණය නිලීන ලක්ෂණය කියලා හඳුන්වන්නේ මොකද්ද මේ? ඕකෙදී අපි කියන්නේ මොකද්ද? දැන් ඕනම ලක්ෂණයකට ඕනම ලක්ෂණයක් සඳහා වග කියන ඥාන යුගලක් තියෙනවා. ඒ වග කියන ඥාන යුගල ගත්තොත් ඒකෙනුත් ප්‍රමුඛ ඥානය සහ නිලීන ඥානය කියලා ඥාන දෙක වෙන් කර ගන්නවා. අර මෙන්ඩල්ගේ පරීක්ෂණයට අනුව නම් F1 පරම්පරාවේදී යටපත් වෙලා F2 පරම්පරාවේදී ඉස්මතු වෙන්නේ නිලීන ලක්ෂණය. F1 පරම්පරාවේ පෙන්වන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. ඒතර මේක ඇත්තටම ගත්තොත් ඕනම ලක්ෂණයකට වග කියන ඥාන යුගලක් තියෙනවා. අර විෂම යුග්මක ඥාන පවතිද්දී ඉස්මතු වෙන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ. උසමිටි වලට අදාළව උස කියන ප්‍රමුඛ ලක්ෂණය පාලනය කරන ඥානය කැපිටල් T නම් මිටි කියන ලක්ෂණය පාලනය කරන ඥානය සිම්පල් T නම් කැපිටල් T සහ සිම්පල් T කියන ඥාන දෙකම තියෙනකොට බාහිරට පෙනෙන ලක්ෂණය උස. එහෙනම් ඒක තමයි ප්‍රමුඛ ලක්ෂණය. විෂම යුග්මක අවස්ථාවේදී කියන්නේ විෂම යුග්මක ඥාන පීඨන අවස්ථාවේදී බාහිරට පෙනෙන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. සමයුග්මක අවස්ථාවේ විතරක් බාහිරට පෙනෙන ලක්ෂණය නිලීන ලක්ෂණය. එහෙම නැත්නම් ප්‍රමුඛ ඥානයත් එක්ක තියෙනකොට යටපත් වෙන්නේ නිලීන ලක්ෂණය. ලෝකේ අපි ප්‍රමුඛ ඥානය නිලීන ඥානය මේ නිලීන ලක්ෂණය ලිව්වොත් මොනවද කියලා. එතන ලියන්න පුළුවන් අපිට ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්නේ විෂම යුග්මක ඥාන පිහිටන අවස්ථාවේ බාහිරට පෙන්වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය වේ. නිලීන ලක්ෂණය කියන්නේ විෂම යුග්මක අවස්ථාවේ යටපත් වෙන ලක්ෂණය.
විෂම යුග්මක ඥාන පීඨිමකදී යටපත් වන ලක්ෂණය නිලීන ලක්ෂණය වේ. එතකොට මට කියන්න පොඩ්ඩක් උසමිටි වලට අදාළව දැන් කැපිටල් T සිම්පල් T තිබුණොත් කැපිටල් T සිම්පල් T තිබ්බොත් මෙයා බාහිරට පෙනෙන ලක්ෂණය කියන්න පුළුවන් කට්ටිය දැන් කැපිටල් T කියන්නේ උසට අදාළ ඥානය සිම්පල් T කියන්නේ මිටි වලට අදාළ ඥානය. මෙහෙම ඥාන සකස්මක් තිබ්බොත් මොකද්ද බාහිරට පෙනෙන ලක්ෂණය? ඔබාන්න කියන්න පුළුවන් කට්ටිය අත උස්සන්න. සලකුණු දාන්න. ඔව් විනුල් මොකද්ද ලක්ෂණය? උස බව. ඔව්. උස ශාකයක්. උස කියන ලක්ෂණය තමයි පෙන්වන්නේ. ඒ වගේම මේකේ සිම්පල් T තිබුණොත් මොකද්ද මෙයා බාහිරට පෙනෙන ලක්ෂණය? පවනි මිටි බව. ඔව්. මිටි කියන ලක්ෂණය තමයි පෙන්වන්නේ. ඒ වගේම කැපිටල් T තිබුණොත් මෙයා පෙන්වන ලක්ෂණය මොකද්ද? කවිඳු උස ගයි. උස කියන ලක්ෂණය තමයි පෙන්වන්නේ. එතකොට මතක තියාගන්න විෂම යුග්මක අවස්ථාවේ මේ තියෙන්නේ විෂම යුග්මක ඥානය කියන්නේ එකිනෙකට අසමාන ඥාන තියෙන්නේ. කැපිටල් T එකයි සිම්පල් T එකයි. මේක විෂම යුග්මක. විෂම යුග්මක අවස්ථාවකදී මතුවෙන ලක්ෂණය බාහිරට පෙන්වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය විෂම යුග්මක අවස්ථාවේ යටපත් වන ලක්ෂණය නිලීන ලක්ෂණය. ඊළඟ ප්‍රශ්න බලන්න. ඊළඟ එකේ තියෙනවා මෙන්ඩල්ට අනුව යම් ආවේනික ලක්ෂණයක් තීරණය කිරීමට සාධක කොපමණ ප්‍රමාණයක් තිබේද? එයා කිව්වේ සාධක මගින් තමයි පාලනය වෙනවා කියලා පස්සේ කාලෙක තමයි ඥාන කියන නම ආවේ. සාධක කීයක් තියෙන්න ඕනද? එක ලක්ෂණයක් පාලනය කරන්න. එක ලක්ෂණයක් සඳහා වග කියන සාධක කීයක් තියෙනවා කියලා දෙයක් කිව්වේ. ඔබන්න දන්නවද? සලකුණු බලන්න. සාධක කීයක් තියෙනවද? එක ලක්ෂණයක් පාලනය කරන්න. ඔව්. තරුෂි දෙකක්. ඔව් සාධක දෙකක්. එහෙම නැත්නම් අපි කියනවා සාධක යුගලක් කියලා. සාධක දෙකක් එහෙම නැත්නම් සාධක යුගලක්. හරි. එම සාධක හඳුන්වන නම් ඒ කියන්නේ සාධක දෙකක් තියෙනවා කොහොනේ. ඒ සාධක දෙක කොහොමද අපි හඳුන්වන්නේ? විනෝල් සාධක දෙකට මොකක්ද කියන්නේ? ආවෙන්නේ ප්‍රමුඛ සාධකය සහ නිලීන සාධක. ඔව්. ප්‍රමුඛ සාධකය සහ නිලීන සාධක. හරි. ප්‍රමුඛ සාධකය සහ නිලීන සාධකය. හරි. ඒතර අද මේ සාධක කියන එක වෙනුවට පාවිච්චි කරන්න වෙන නමක් නේ. සාධක යන්න සඳහා අද භාවිතා වන නම අහන්න. අද මේකට කියන්නේ මොනවා කියලාද? අද පාවිච්චි වෙන්නේ සකිත්ම ඥාන කියන නම. හරි. අද පාවිච්චි වෙන ඥාන. හරි. ඊට පස්සේ තියෙනවා හතරවෙනි ප්‍රශ්නය. සාධක නිරූපණයේදී භාවිතා වන ක්‍රමය කෙටියෙන් දක්වන්න ඕනේ. දැන් මේ මෙතන පෙන්නලා තියෙනවානේ. ඒ සාධක නිරූපණය කරන්න ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා. ප්‍රමුඛ සාධකයට නැත්නම් ප්‍රමුඛ ඥානයට ඉංග්‍රීසි කැපිටල් අකුරකුත් ඒකෙම නිලීන සාධකයට සිම්පල් අකුරක් පාවිච්චි කරගන්න. යම් ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක යම් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක
ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඥානය ඉංග්‍රීසි කැපිටල් අකුරකින්ද නිලීන ඥානයට එහිම ඉංග්‍රීසි සිම්පල් අකුරද භාවිතාවේ උසමිටි කියනකොට එතකොට ප්‍රමුඛ ඥානයට කැපිටල් T ගත්තොත් නිලීන ඥානයට සිම්පල් T ගන්න. ඉතින් මතක තියාගන්න දැන් මේ T කියන එකම ගන්න ඕනේ නැහැ. උස කියන එකට අපි කැපිටල් A ගත්තොත් මිටි කියන එකට ගන්නේ සිම්පල් A. ඉතින් ඕනම අකුරක් ගන්න පුළුවන් ඒ ප්‍රතිරෝධ ලක්ෂණ යුගලේ මේ පාවිච්චි වෙන්නේ මොකක් හරි එකම අකුරේ කැපිටල් සහ සිම්පල්. සමයුග්මක හා විෂමයුග්මක ඥාන යනු මොනවාද? සමයුග්මක කියන්නේ දැන් ඉස්සලා පැහැදිලි කරා. ඥාන යුගලේ ඥාන දෙකම එකම වර්ගය නම් ඒ කියන්නේ එක්කෝ ප්‍රමුඛ එක්කෝ නිලීන නම් ඒවා සමයුග්මක. දැන් මෙහෙම තිබුණොත් කැපිටල් A තිබුණොත් සිම්පල් A තිබුණොත් මේවා සමයුග්මක ඥාන. කැපිටල් A සිම්පල් A තිබුණොත් මේවා විෂම යුග්මක ඥාන. එහෙනම් මේක ලියන්න පුළුවන් ඥාන යුගලේ ඥාන දෙකම ප්‍රමුඛ ඥාන හෝ නිලීන ඥාන ලෙස පිහිටයි නම් ඒවා සමයුග්මක ඥාන වේ. ඥාන යුගලින් එකක් ප්‍රමුඛ ඥානයක් හා අනෙක නිලීන ඥානය වේ නම් ඒවා විෂම යුග්මක ඥාන වේ. ඒ විදිහට අපි වෙන් කරගන්නේ ඥාන යුගලේ ඥාන දෙකම ප්‍රමුඛ ඥාන දෙකක් හරි නිලීන ඥාන දෙකක් හරි නම් ඒවා සමයුග්මක ඥාන. හැබැයි ඥාන යුගලේ තියෙන එක ඥානයක් ප්‍රමුඛ අනිත් ඥානය නිලීන නම් ඒවා විෂම යුග්මක ඥාන. ඊළඟට අහනවා ඥාන ප්‍රකාශය යනු කුමක්ද කියලා. මොකද්ද මේ ඥාන ප්‍රකාශය කියලා කියන්නේ? අපි කිසියම් ලක්ෂණයකට අදාළව දක්වන ඥාන යුගල තමයි ඥාන ප්‍රකාශය කියන්නේ. දැන් මෙතන කැපිටල් A සිම්පල් A කියලා දාන්නේ ඥාන ප්‍රකාශයක්. කැපිටල් A කියලා දාන්නේ ඥාන ප්‍රකාශයක්. එහෙම නැත්නම් මෙතන කලින් විදිහට මේ කැපිටල් T සිම්පල් T කියන්නේ ඥාන ප්‍රකාශයක්. එන යම් ලක්ෂණයකට අදාළ ඥාන සකස්ම තමයි ඥාන ප්‍රකාශය කියන්නේ. කිසියම් ලක්ෂණයකට අදාළ ඥාන සකස්ම ඥාන ප්‍රකාශය
නම් වේ. උදාහරණයක් විදියට උස ලක්ෂණයට අදාළ ඥාන ප්‍රකාශ එක්කෝ capital T ඕ capital T simple T විය හැකියි. මිටි ලක්ෂණයට අදාළ ඥාන ප්‍රකාශය එකයි තියෙන්නේ. simple T. ඒතර යම් කිසි ලක්ෂණයකට වග කියන ඥාන සැකස්ම තමයි ඥාන ප්‍රකාශය කියන්නේ. පොඩ්ඩක් සටහන් කරලා තියාගන්න. ඒක අමතක වෙන්න පුළුවන්. හැබැයි දැනගන්න ඕන කාරණා. හරි. ඊළඟට කියනවා රූපානුදර්ශය කියන්නේ මොකක්ද කියලා. කොබාන රූපානුදර්ශය මතකයි. එතන මොකද රූපානුදර්ශය කියන්නේ? ඒ වචනේ පාවිච්චි වෙනවනේ. මොකකටද මේ රූපානුදර්ශය කියන්නේ? ඔව් පවනි. ජීවියාගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන හෝ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ හොඳයි. හරි. දැන් අපි මේ ඥාන ප්‍රකාශයක් ගැන කිව්වනේ. එතන මේ ඥාන ප්‍රකාශය මගින් බාහිරට නිරූපණය කරන ලක්ෂණ බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් ස්වභාවය තමයි මේ රූපානුදර්ශය කියලා කියන්නේ. යම් ඥාන සැකස්මකට අදාළ බාහිරට නිරූපණය වන ලක්ෂණ අපි හඳුන්වනවා රූපානුදර්ශ කියලා. කිසියම් ඥාන ප්‍රකාශයකට අදාළව බාහිරට නිරූපණය වන නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ රූපානුදර්ශය නම් වේ. කිසියම් ඥාන ප්‍රකාශයකට අදාළව බාහිරට නිරූපණය වන නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ රූපානුදර්ශය නම් වේ. ඊට පස්සේ අහනවා ප්‍රවේණිදර්ශය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ වචනවල අදහස් හරියට ඔළුවට දාගෙන තියාගන්න. ඥාන ප්‍රකාශය කියලා එකක් කිව්වා, රූපානුදර්ශය කියලා එකක් කිව්වා. දැන් අහනවා ප්‍රවේණිදර්ශය දර්ශනය නෙමෙයි දර්ශය. ඒක හදාගන්න. ප්‍රවේණිදර්ශය යන කුමක්ද? අද ප්‍රවේණිදර්ශය කියන්නේ. ඔව්. විනෝල්. අද ප්‍රවේණිදර්ශය කියන්නේ. ජීවියා තුළ ඇති ඥාන සංයුතිය. ඔව්. ප්‍රවේණිදර්ශය තව විදිහකට කිව්වොත් වත්මි යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා වූ ඥාන සංයුතිය. හරි. දැන් අපි රූපානුදර්ශය කියලා එකක් ගැන කිව්වනේ. ඒතර කිසියම් රූපානුදර්ශයකට වග කියන ඥාන සංයුතිය, ඥාන සැකස්ම. ඒ කියන්නේ මේ අර ඥාන ප්‍රකාශයම තමයි. යම් ලක්ෂණයක් සඳහා වග කියන ඥාන සංයුතිය, එහෙම නැත්නම් ඥාන ප්‍රකාශයම තමයි මේ ප්‍රවේණිදර්ශය කියලා කියන්නේ. කිසියම් රූපානුදර්ශයක් තීරණය කරන ඥාන සැකස්ම. ඥාන ප්‍රකාශයම තමයි. ඒකමයි ප්‍රවේණිදර්ශය කියලා කියන්නේ. කිසියම් රූපානුදර්ශයක් සඳහා
වග කියන ඥාන සැකැස්ම හෙවත් ඥාන ප්‍රකාශය ප්‍රවේණි දර්ශය නම් වේ. නම් ප්‍රවේණි දර්ශයයි අර ඥාන ප්‍රකාශයයි දෙකම එකක්. ප්‍රවේණි දර්ශය සහ ඥාන ප්‍රකාශය කියන දෙකම එකක්. එතකොට මේ වචනවල තේරුම් ටික මතක තියාගන්න. ඥාන ප්‍රකාශය කියන්නේ මොකද්ද? රූපානුදර්ශය කියන්නේ මොකද්ද? ප්‍රවේණි දර්ශය කියන්නේ මොකද්ද? මේ ටික මතක තියාගන්න. හරි. දැන් අපි මේ කතා කරේ හතරවෙනි ප්‍රශ්නේනේ. බලන්න ඕකේ පස්වෙනි ප්‍රශ්නය සම්පූර්ණ කරමු. පස්වෙනි ප්‍රශ්නේ ඉවර කරන්න බලන්න. මේක අර අකුරු දාලා තියෙන තැන් වලට එන්න ඕනේ ඒවා ලියන්න. පැත්තකින් ඔයගොල්ලෝ ප්‍රමුඛ ඥානයට ගන්නේ අපි ගමුක මෙහෙම උස කියන එකට අපි කැපිටල් T මිටි කියන එකට අදාළ ඥානය සිම්පල් T කියලා අරගෙන සටහන ගොඩනගා ගන්න. පස්වෙනි ප්‍රශ්නේ සටහන ගොඩනගන්න බලන්න හරියට.
බලන්න සම්පූර්ණ කරගෙන යන්න. එහා පැත්තෙත් ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. දෙවෙනි කොටසකුත් තියෙනවා. ඉවර වෙච්ච අය අත්සලකුණ දාන්න. ඉවර නම් අත්සලකුණ දාන්න. ඉවරයි ඉන්නවනම් අත්සලකුණ දාන්න.
කීප දෙනෙක් කර කරපු අයිඩියා ඉස්සලා ඉවර නම් අස්සරක් දාන්න. දැන් ඔක ඉවර කරපු අය ඉන්නවා නම් මේ අර ඊළඟට තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ මේ 6 වෙනි ප්‍රශ්නේ ඒකත් ඔය ගමම දැන් ඔකට සම්බන්ධ වුණේ ඔකත් එක්ක කරන්න තියෙන එක. මේ පාඩමට මේ අදාළ වෙන්නේ. 6 වෙනි එකේ ඥාන සටහන ගොඩනගා ගන්න බලන්න. කොළපාට බීජ සහිත විෂම යුග්මක ගෙවතුමෑ ශාකයේ සහ කහපාට බීජ සහිත ගෙවතුමෑ ශාකයක එක පරම්පරාව ලබා ගන්න අයුරු ඥාන සටහනකින් අඳින්න ඕනේ. මේ වගේ ජනකයින් ජන්මානු කියලා ඊට පස්සේ එක පරම්පරාව ගොඩනගලා පෙන්නන්න. කොළපාට බීජ සහිත විෂම යුග්මක ගෙවතුමෑ ශාකයක් හා කහපාට බීජ සහිත ගෙවතුමෑ ශාකයක්. හතයි 45 වෙනකොට ඉවර කරන්න බලන්න. අටවෙනි පිටුව සම්පූර්ණයෙන්ම එතකොට ඉවර කරන්න බලන්න.
හොඳයි. බලමු අපි මේකේ කොහොමද සම්පූර්ණ කරන්න කියලා. දැන් මේකේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ සටහන සම්පූර්ණ කරන්න කියලානේ. එතකොට ඕකේ මෙන්ඩල් සිදු කරපු පරීක්ෂණයට අදාළව ගොඩනගපු ජාන සටහන නොමුහුම් උසශාක සහ නොමුහුම් මිටි ශාක තමයි පරාගණය කරලා තියෙන්නේ. දැන් මේකේ මුලින්ම ඉන්නේ ජනකයි. ඒ කියන්නේ දෙමාපියන්. නොමුහුම් උස නොමුහුම් මිටි කියනකොට මම කිව්වා උස ලක්ෂණයට අදාළ කැපිටල් T, මිටි ලක්ෂණයට අදාළ සිම්පල් T. ඒ කියන්නේ උස ප්‍රමුඛ ලක්ෂණය, මිටි නිලීන ලක්ෂණය. ඒකට අදාළ ඥාන කැපිටල් T සහ සිම්පල් T නම් නොමුහුම් කියන එකේ තේරුම මොකක්ද? නොමුහුම් කියලා කියන්නේ අර සමයුග්මක ඥාන තියනවා කියන එකම තමයි. සමයුග්මක කියන තේරුම තමයි නොමුහුම් කියන එකේ අදහස. යම් ලක්ෂණයකට අදාළව අනිත් ඥානය මිශ්‍ර වෙලා නැහැ. උස ලක්ෂණයට උසට අදාළ ඥාන දෙක විතරයි තියෙන්නේ. එහෙනම් මේකේ උස ලක්ෂණයට ප්‍රමුඛ ඥානයට අදාළ කැපිටල් T නම් නොමුහුම් උස කියන්නේ කැපිටල් T කැපිටල් T. ඒ විදිහට නොමුහුම් මිටි ශාක වෙනකොට මිටි නම් කොහොමත් සිම්පල් T වෙන්න ඕන. කැපිටල් T එකක් එක්ක සිම්පල් T තිබුණොත් මිටි ලක්ෂණය එන්න බෑනේ. මිටි නිලීන ලක්ෂණය නිසා. එතකොට දැන් මේ නොමුහුම් උස ශාක හදන ජන්මාණු දෙක කැපිටල් Tම තමයි ජන්මාණු වල තියෙන්නේ. නොමුහුම් මිටි වල සිම්පල් T ඥාන තියෙන්නේ ජන්මාණු වල. ජනිත පරම්පරාව. ජනිතය කියන්නේ අර හැදෙන දරුවෝ. දැන් ඊළඟ පරම්පරාව. එතෙන්ට එන කැපිටල් T එකයි සිම්පල් T එකයි. කැපිටල් T සිම්පල් T. දෙවෙනි එකටත් කැපිටල් T සිම්පල් T. තුන්වෙනි එකටත් කැපිටල් T සිම්පල් T. හතරවෙනි එකත් කැපිටල් T සිම්පල් T. රූපානුදර්ශ ගත්තොත් කැපිටල් T සිම්පල් T තිබුණොත් මොකක්ද රූපානුදර්ශය? කො බලන්න කියන්න පුළුවන් අය. කැපිටල් T සිම්පල් T තිබුණොත් රූපානුදර්ශය කියන්න පුළුවන් අය. ඥාන සකස්ම කැපිටල් T සිම්පල් T නම් මොකක්ද? තරුක්ෂි රූපානුදර්ශය උස උස කියන ලක්ෂණය තමයි ලැබෙන්නේ. හරි. හැම එකෙම තියෙන උඩ කැපිටල් T සිම්පල් T නම් උස කියන ලක්ෂණය තමයි මේ හැම එකටම එකම ලක්ෂණය සියල්ලම උසචා. ඔය විදිහට තමයි මේ කොටස එන්නේ. ඊට පස්සේ අනිත් කොටසේ තියෙන්නේ ඉතුරු ටික. එක පරම්පරාව ස්වපරාගණය කළා. එතකොට F එක පරම්පරාව කියන්නේ මේ මෙතන ඉන්න මේ ඉන්නේ F එක පරම්පරාව තමයි. මේ තියෙන F එක පරම්පරාවනේ. එහෙනම් ඒගොල්ලන්ගේ තියෙන ඥාන සකස්ම කැපිටල් T සිම්පල් T. මෙයා මේක කියනවා මෙහෙම නෙමෙයි. කැපිටල් T සිම්පල් T තියෙන්නේ. එහෙනම් F එක පරම්පරාව මෙතෙන්ට ගන්නකොට ඥාන සකස්ම වෙන්න ඕන මොකද්ද? කැපිටල් T සිම්පල් Tමයි. මෙයාත් කැපිටල් T සිම්පල් T. එක පරම්පරාව සෝපරාගණය. දැන් කැපිටල් T සිම්පල් T තියෙනවා නම් මෙන්න මෙතන එන්න ඕන.
එක පරම්පරාව සොබරාගනේදී මොකද්ද වෙන්නේ කියලා බලමු. දෙවෙනි කොටස ඒතර පළවෙනි එක පරම්පරාව දාන සැකස්ම ගත්තොත් capital T simple T කියලා එන්නේ. දැන් capital T simple T නම් ඥාන සැකස්ම ඒගොල්ලෝ හදන ජන්මාණු වල මොනවද තියෙන්න ඕන? ඥාන. මේ ජන්මාණු කියලා තියෙන එකට ඔගොල්ලන්ගේ ගත්තොත් QR කියන දෙක මොනවද දෙන්න ඕන? ජන්මාණු. ඒෂාන් QR වලට මොකක්ද දෙන්න ඕන? Q වලට capital T, R වලට simple T. හරි. Q වලට capital T, R වලට simple T. ඒ දෙක මාරුණත් ගැටුවක් නැහැ. මෙතන capital T, මෙතන simple T. ඒ විදිහටම අනිත් එකෙත් එනං capital T, simple T කියලා තමයි එන්නේ. දැන් ඔන්න දෙක පරම්පරාව අර ජන්මාණු එකතු වෙලා හදනවා. ඒ ජන්මාණු එකතු වීමෙන් දෙවෙනි පරම්පරාව වෙනවා. ඒතර ඔගේ U කියන එකට එන්න ඕන. ඥාන සකස් මොකද්ද කවින්දි? කවින්දු? capital T, capital T. capital T, capital T. හරි. V කියන එකට මොකක්ද එන්න ඕන විනුල්? capital T simple T. හරි. capital T, simple T. W කියන එකට මොකක්ද එන්න ඕන ඒෂාන්? Capital T, simple T. capital T, simple T. X කියන එකට ඔව් වෙන කෙනෙක් කියන බලන්න කියපු නැති එක්කෙනෙක් X කියන එකට මොකක්ද දෙන්න ඕනද? තමත් simple T simple simple T, simple T. හරි. මේ විදිහට තමයි ප්‍රවේණි දර්ශ ටික එන්නේ. F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අනුපාතය හා රූපානුදර්ශ අනුපාතය ලියන්න ඕනේ. දැන් මේ ප්‍රවේණි දර්ශයට අදාළ රූපානුදර්ශ ගත්තොත් කොහොමද එන්නේ? capital T නම් මොකද්ද රූපානුදර්ශය? හිරුනි? කවින්? ඒෂාන්? ඒෂාන් මොකද්ද? capital T නම් රූපානුදර්ශය. පත්මි? උස ඔව්. උස කියන ලක්ෂණය තමයි එන්නේ. capital T, simple T නම් මොකද්ද? කවින්දි රූපානුදර්ශය? උස ශාක ඔව් ඒත් උස ශාක. capital T, simple T උස. simple T, simple T. simple T නම් වෙනුල් medium මිටි කියලා එන්නේ. ඔව් මිටි ලක්ෂණය මිටි ශාක. දැන් රූපානුදර්ශ අනුපාතය ගත්තොත් මේ ඔක්කොම උසනේ. උසට මිටි. මොකක්ද අනුපාතය? රූපානුදර්ශ අනුපාතය ගත්තොත් උසට මිටි අනුපාතය කොහොමද කියන්නේ? මොකක්ද එන්නේ? උසට මිටි අනුපාතය. ඔව් කවින්දු 391. 3ට 1 කියන අනුපාතය. උස ශාක 3කට මිටි ශාක 1යි. මෙන්න රූපානුදර්ශ අනුපාතය. තුනට 1 කියන අනුපාතය. උසට මිටි 3ට 1යි. ප්‍රවේණි දර්ශ අනුපාතයත් අහන්න. ප්‍රවේණි දර්ශ අනුපාතය අපිට කියනකොට බලන්න ප්‍රවේණි දර්ශ වර්ග 3ක් තියෙනවා. මොනවද ප්‍රවේණි දර්ශ
වර්ග කියන බලන්න. දෙවෙනි දර්ශනය. capital T තියෙනවා. capital T simple T තියෙනවා. simple T තියෙනවා. capital T එකයි. capital T simple T දෙකයි. simple T එකයි. දැන් මේ තියෙන්නේ ප්‍රවේණි දර්ශ අනුපාතය. capital T එකයි. capital T simple T දෙකයි. simple T එකයි. ඒ විදිහට තමයි මේ ප්‍රවේණි දර්ශ අනුපාතය එන්නේ. ඊට පස්සේ තියෙන 6 වෙනි ප්‍රශ්නය. මේකේ ඥාන සටහනක් ගොඩනගන්නයි තියෙන්නේ. කොළපාට බීජ සහිත විෂම යුග්මක ද්‍යොතිමය ශාකය හා කහපාට බීජ සහිත ද්‍යොතිමය ශාකයක එක පරම්පරාව ලබා ගන්න අයුරු ඥාන සටහනකින් දක්වන්න. ඉස්සෙල්ලම මට මෙන්න මේකේ මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්න පුළුවන් අය. අත්තරකුණ බලන්න. මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ මේකේ? ඒ කියන්නේ මේ කොළපාට බීජ සහ කහපාට බීජ ගත්තාම ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද කියලා කියන්න පුළුවන් අය? ඉරණ්‍ය කොළපාට ඔව් කොළපාට බීජ තමයි ප්‍රමුඛ ලක්ෂණය. කොහොමද ඒක තීරණය කරන්නේ අපි? ප්‍රමුඛ ලක්ෂණය මේකයි කියලා කොහොමද තීරණය කරන්නේ? අපිට කියන්න බෑනේ හේතුවක්. කොළපාට ප්‍රමුඛ ලක්ෂණය කියලා තීරණය කරන්න කොහොමද අපි? කවුරු හරි කෙනෙක් අත සුණා තව කොහොමද කොළපාට ප්‍රමුඛ ලක්ෂණය කියලා තීරණය කරන්නේ? අද දැන් මේ ටික හරියට අහගෙන හිටියා නම් ඒත් මේකේ හේතුව කියන්න පුළුවන්. කලින් පාඩමේ මතක නැති වුණා. අද පාඩමේ අද කරපු මේ ප්‍රශ්න වල උත්තර ලියන ටික මුලින් ඉඳන් මේ දක්වා හිටියා නම් ඒත් මේකේ හේතුව කියන්න පුළුවන්. මොකද්ද හේතුව? ඔව් දෙන්නේ අත උසනවා. දෙන්නේ හොඳයි. මොකද්ද හේතුව? අතරක් අත උසනවා හොඳයි. වෙන ඒ හේතුව කියා ගන්න පුළුවන් අය. කොළපාට ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්න හේතුව. මොන දෙක අපි තීරණය කරගන්න. ඔව් ආත්මි කොහමද? ප්‍රමුඛ ඥානය නොයි නිලීන ඥානය නොයි ඉස්මතු වෙලා පේන ප්‍රමුඛ ඥානය හින්දා මෙතන කොළපාට ඉස්මතු වෙලා පේනවා නම් ඒක ප්‍රමුඛ ඥානය. ඔව් මේකේ කියනවනේ විෂම යුග්මක කියලා හරි. කියප එක හරි. විෂම යුග්මක කියලා කියනවනේ. විෂම යුග්මක අවස්ථාවේ බාහිරට පෙන්වන රූප ස්වභාවය තමයි ප්‍රමුඛ ලක්ෂණය. ඒතර විෂම යුග්මක බීජ සහිත කොළපාට බීජ සහිත විෂම යුග්මක කියලා තියෙනවනේ. දැන් විෂම යුග්මක වෙලා කොළපාට පෙන්වනවා කියන්නේ කොළපාට තමයි ප්‍රමුඛ ලක්ෂණය. හරි. ඒ සටහන බලමු කොහොමද අදින්නේ කියලා. ඉස්සලා පැත්තකින් ලියා ගන්න අර මූලික දේවල් ටික මොනවද? ජනකයින් ජන්මාණු ජනකයින් ඉන්න එතකොට කොළපාට බීජ විෂම යුග්මකයි කහපාට බීජ කහපාට නිලීන ලක්ෂණ නම් ඒක සම යුග්මකයි. මේක සම යුග්මක වෙන්න ඕන නැත්නම් නිලීන ලක්ෂණේ මතු වෙන්නේ නැහැ. මේක කියලා නැති වුණාට අනිවාර්යයෙන්ම නිලීන ලක්ෂණය ලැබෙන්න නම් නිලීන ඥානය සම යුග්මක වෙන්න ඕනේ. ඊළඟට මේක අපි තීරණය කරන්න ඕන මොකද්ද මේකට ගන්න ඥානය? අකුර. අපිට ඕන එකක් ගන්න පුළුවන්. මම මේකේ
කොළ පාට capital A simple A කියලා ගන්න. ඔයගලන්ට කැමති අකුරක් ගන්න පුළුවන්. හැබැයි කොළ පාටට capital අකුරක් කහ පාට ඒකෙම simple අකුරක් ගන්න ඕන. කොළ පාට විෂම යුග්මක නම් එහෙනම් මේ පළවෙනි එක්කෙනාගේ මොකද්ද තියෙන්න ඕන? ඥාන සකස්ම. ඔබන්න මෙතෙන්ට එන්න ඕන ඥාන සකස්ම පළවෙනි එක්කෙනාට එන්න ඕන ඥාන සකස්ම කියන්න පුළුවන් අය. සලකුණ බලන්න. පළවෙනි එකට. තරුෂි capital A simple A හරි හොඳයි. capital A simple A තමයි විෂම යුග්මක කොළ පාට නම් එන්න ඕන. ඒ වගේම කහ පාට බීජ වලට එනම් මොකක්ද එන්න ඕන? ඥාන සකස්ම. කහ පාට බීජ වලට එන්න ඕන ඥාන සකස්ම. පවනි simple A simple A හරි. simple A simple A තමයි. ඊළඟට අපි මේකේ ලියන්නේ ජන්මානු. එතන මේ පළවෙනි එක්කෙනාට හදන්න පුළුවන් ජන්මානු වර්ග දෙක. පළවෙනි එක්කෙනාට හදන්න පුළුවන් ජන්මානු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි capital A අනිත් ජන්මානුව simple A. කහ පාට එක්කෙනාගේ ජන්මානු දෙකම simple A. දැන් F එක පරම්පරාව. ජන්මානු එකතු කරන්න ඕන. මෙයයි එකතු වෙනවා. මෙයයි එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙනවා. බලන්න මෙන්න මේ තැන් වලට එන්න ඕන ඥාන සැකසීම් ටික කියන්න පුළුවන් බලමු. පළවෙනි එකට පළවෙනි ඥාන සැකසීම ඔබට කියන්න පුළුවන් අය. එතන මම මේ එක කියලා දාලා තියෙන දැනට මොකක්ද දාන්න පුළුවන්? චමත් capital A simple A capital A simple A. දෙවැනි එකට බලන්න. කාවින්දි දෙවැනි එකට මොකක්ද? capital A simple A ඔව් ඒකටත් capital A simple A. හරි. තරුෂි තුන්වෙනි එක තරුෂි simple A simple A හරි. simple A simple A. හතරවෙනි එකට ඒෂාන් simple A simple A ඒකටත් simple A simple A එන්නේ. ඔය විදිහට තමයි ඥාන සටහන එන්නේ. මෙතන මේ රූපාන්තරස ලියුවොත් පළවෙනි එකේ රූපානුදර්ශය මොකක්ද? කාවින්දි කොළ පාට බීජ ඔව්
කොළපාට බීජ. දෙවෙනි එකේ ඒත් ඒකමයි. තුන්වෙනි එකේ මොකක්ද එන්න ඕන? ඒෂාන්. කහපාට බීජ. මේ දෙන්න කොළපාට බීජ. මේ දෙන්න කහපාට බීජ. දැන් මේකේ රූපාන්තරක අනුපාතය ගත්තොත් කොළපාට බීජ වලට කහපාට බීජ එකට එක කියලා එන්නේ. ප්‍රවේණිදර්ශ අනුපාතයත් කැපිටල් A සිම්පල් A වලට සිම්පල් A සිම්පල් A දෙකට දෙකයි කියලා එනවා. ඒ කියන්නේ එකට එකයි. අනුපාතය ගත්තොත් එකට එකයි කියලා එන්නේ. හරි. මේ වගේ ජාන සටහනක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මේ ටික මතක තියාගන්න. මෙන්න මේ ටික පිළිවෙලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ජනකයින් ළඟට ජන්මාණු පස්සේ එක පරම්පරාව ඊට පස්සේ රූපාන්තරශ ප්‍රවේණි දර්ශන. මේ උඩ තියෙන ප්‍රවේණි දර්ශන ටික. ඕනම ජාන සටහනකදී ඒ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මේකෙම මේ එක පරම්පරාව හදන එක අර පනට් කොටුවකින් දක්වන්න කිව්වොත් මේ ටික මේ හදපු එක මේ ගත්ත ප්‍රවේණි දර්ශ ටික එක පරම්පරාව ගොඩනගන එක පනට් කොටුවකින් දක්වන්න කිව්වොත් කොහොමද මේක දක්වන්නේ? බලමු අපි එහෙම පනට් කොටුවක් කොහොමද අඳින්නේ කියලා. ඒකෙදී මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. මේකේ එක පරම්පරාවට අදාළව ගන්නවා කියලා හිතුවොත් මේ දෙකේ මේ ජන්මාන තමයි දක්වන්නේ. එක පරම්පරාවේ බලන්න මෙතන එක පරම්පරාවේ ජන්මානු පළවෙනි එක්කෙනාගේ නම කැපිටල් A සිම්පල් A දෙවෙනි එක්කෙනාගේ සිම්පල් A කියලා එන්නේ. එතකොට ජන්මානු දැන් එතන කොටු ඇතුලේ මෙතනින් එනවා කැපිටල් A මෙතනින් එනවා සිම්පල් A. කැපිටල් A සිම්පල් A කියලා තමයි ඔය කොටුව ඇතුලේ ඥාන සැකසීම එන්න ඕන.
මේකට උඩ එනකොට simple A simple A. මේකට capital A simple A. මේකට නැවත simple A simple A. ඔය විදිහට තමයි අර ඉස්සල්ලා එක පරම්පරාවේ ලැබිච්ච ඥාන සැකසීම පනට්කොටුවකින් ගන්නවා නම් අදින්නේ. මේක අපි කියන්නේ පනට්කොටුවක් කියලා. මේ විදිහට තමයි පනට්කොටුවකින් මේක පෙන්වන්නේ. හොඳයි ඊට පස්සේ බලන්න භෞතික විද්‍යාවේ පස්වෙනි පිටුවේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. භෞතික විද්‍යාවේ තුන්වෙනි ප්‍රශ්නේ පස්වෙනි පිටුවේ තියෙන ඉතින් ඉක්මනින් ඉවර කරන්න බලන්න විනාඩි 10ක් ඇති. 10ක් යන්නේ ඒක කරන්න පුළුවන් විනාඩි 8කින් විතර පුළුවන්. හදන්න බලන්න ඒක. ෆිසික්ස් වලට අදාළ භෞතික විද්‍යාවට අදාළ තුන්වෙනි ප්‍රශ්නේ. කියන්න බලන්න. ලියලා ඉවර වෙලා අත්සලකුණ දාන්න. මේකේ මේ x කියන තැන ඔය b පිහිටලා තියෙන තැන තමයි x කියන්නේ. මේකේ x කියලා කියන්නේ b පිහිටලා තියෙන ස්ථානෙමයි.
මෙතන මේ x මෙතන නෙමෙයි ඇත්තටම මේ ඔගේ ලකුණු කරලා තියෙනවා මේ x එන්න ඕන මෙන්න මෙතන හිතක් දාලා තියෙන අර වෙනලා ඒකේ x කියන එක වැදිලා නේ මෙතන හදලා ඉවර වුණාම අක්ෂරකුණ ඔබන්න දැන් බලමු මේකේ කොහොමද හදන්නේ කියලා. මේකේ තියෙන දැන් නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ වෙන සමීකරණය මොකක්ද කියලා. ඒක මතක ඇතිනේ. නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ සමීකරණය F = ma.
බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. දෙවන එක අහනවා මෙහි A පෘෂ්ඨයේ ඝර්ෂණයෙන් තොර නම් ඝර්ෂණයෙන් තොර නම් C නිදහස් කළ විට B වල චලිතය කෙබඳු වේද කියලා අහනවා. එතකොට A පෘෂ්ඨයේ ඝර්ෂණයක් නැත්නම් C වලින් මේ නිදහස් කරාම මේ වස්තුව අහලට මේකේ බලයක් එනවා. මේ බලය මෙතනින් මේ පැත්තට එදෙනකොට බලයක් එදුනොත් එහෙනම් ඝර්ෂණයක් නැත්නම් ත්වරණයකින් චලිත වෙනවා B වස්තුව. B ත්වරණයකින් x සිට y දක්වා චලිත වේ. තුන්වෙනි එක නෙමෙයි අංක නම වැරදිලා. B වල ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5 නම් ඒක තියෙන 9 කියලා වැදිලා තියෙන්නේ. ඒක මම එහෙම දාන්න. B වල ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5 නම් C ලෙස ග්‍රෑම් 500ක වස්තුවක් එල්ලුවෙට B x ට y දක්වා යාමට තප්පර 5ක් ගත වේ. මෙයා මෙතෙන් ඉඳලා මෙතෙන්ට යන්න තප්පර 5යි. දැන් ග්‍රෑම් 500ක් එල්ලුවොත් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. එතකොට නගාවන ප්‍රවේගය අහනවා. දැන් F සමානයි මේ සූත්‍රය. F දෙන්නේ මේ C වල එල්ලා තියෙන බරයි. ඒකට ස්කන්ධය අදාළ වෙන්නේ නැහැ. ඝර්ෂණයක් නැත්තම්. ඒතර මේ ග්‍රෑම් 500 කියන්නේ නිව්ටන් කීයද කියලා හොයන්න ඕන. ග්‍රෑම් 100ක් නිව්ටන් එකයි. ග්‍රෑම් 500ක් කියන්නේ නිව්ටන් 5යි. දැන් F සමානයි මේ සූත්‍රයේදී M I F 5යි. ඒ කියන්නේ ත්වරණය මහා බෙදීම 5යි. එකයි. ත්වරණය තප්පර වර්ගයට මීටර. එකයි ms වෙන දෙකයි ත්වරණය. එතකොට දැන් මේකේ අහන්නේ මොකද්ද? y වලට ළඟා වෙන ප්‍රවේගයයි අහන්නේ. දැන් ත්වරණය හොයන තව සූත්‍රයක් ඕගොල්ලෝ දන්නවා. ත්වරණය සමානයි මොකද්ද? අවසන් ප්‍රවේගය අඩු කිරීම මුල් ප්‍රවේගය ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් උනේ බලමු අපි. ත්වරණය වෙන ඔයගොල්ලෝ තව සූත්‍රයක් දන්නවා. ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය අඩු කිරීම මුල් ප්‍රවේගය බෙදීම කාලය. මුල් ප්‍රවේගය බෙදීම කාලය. සංකේත වලින් ගත්තොත් නම් A සමානයි B අඩු කිරීම U බෙදීම T.
A සමානයි V ඍණ U බෙදීම T සංකේතුන්ව ලියවන්න. දැන් මේ A කියන්නේ මෙන්න මේ ත්වරණය. ඒක එකයි. අවසන් ප්‍රවේගය තමයි අහන්නේ දන්නේ නැහැ V. U මුල් ප්‍රවේගය කියන්නේ ආරම්භයේ තියෙන නිශ්චලවනේ බිඳුවයි. කාලය T කියන්නේ තත්පර 5යි. එහෙනම් එක වැඩි කිරීම 5 සමානයි V අඩු කිරීම බිඳුව. එහෙනම් V සමානයි 5යි. ms ඍණ 1යි. අවසන් ප්‍රවේගය තත්පරයට මීටර් 5යි. ඒකේ සමානයි මේ සූත්‍රය දාලා ත්වරණය හොයාගෙන ත්වරණය හොයන සූත්‍රයක් විදියට අවසන් ප්‍රවේගය අඩු කිරීම මුල් ප්‍රවේගය බෙදීම කාලය කියන එක දාන්න වෙනවා. ඒ විදිහට ඒක හදාගන්නේ. හරි. ඊළඟ තුන කියලා ඒකේ තියෙන එක ඒ ඝර්ෂණය සහිත පෘෂ්ඨයක් ලෙස සකස් කර C වලට 800ක් ග්‍රෑම් යොදවු විට බලක් එල්ලුව විට B වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී විට ඇතිවන ඝර්ෂණ බලය කොපමණද කියන අදහස අපි තේරුම් ගන්න. දැන් මේ පෘෂ්ඨය ඝර්ෂණයක් තියනවලු. මෙතන 500ක එකක් ඉස්සෙල්ලා එල්ලලා තිබ්බේ. දැන් ඒ වෙනුවට එල්ලනවලු 800ක එකක්. එන මේකේ අවසාන ඉලක්කන ස්වභාවය මේක දාලා තියෙන අංකය. ඒක කියනවා දැන් පෘෂ්ඨය දර්ශනයක් තියනවලු. ඒ වගේම මේකේ තත්තු එල්ලා තියෙන බර ග්‍රෑම් 800ක්. ඉතින් මේ පෘෂ්ඨයට දර්ශනයක් තියෙනවා. දැන් මෙහෙම දර්ශන බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තට. එහෙම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා 800ක් ග්‍රෑම් කියන්නේ නිව්ටන් 8ක බලයක්. අහලට එනවා කියන්නේ මේ පැත්තට F කියන එක තමයි. එහෙම ඉතින් ප්‍රශ්නේ අගන්නම දෙන්නේ නැහැ මගේ. බලන්න මේකේ ඝර්ෂණ බලයක් තියෙනවලු. එතකොට නිව්ටන් 8ක බලයක් ඉදලා තියෙනවා ඒකාකාර ප්‍රවේගයක යන්නේ. නම් ඝර්ෂණ බලය කොච්චරද කියලා අහනවා. ඒකාකාර ප්‍රවේගයක යනවා නම් සංප්‍රයුක්ත බලය බිඳුවයිනේ. එහෙනම් ඉදිරියට නිව්ටන් 8ක් තියෙනවා නම් ඊට විරුද්ධවත් එහා සමාන බලයක් තියෙන්න ඕන. නම් ඝර්ෂණ බලයක් නිව්ටන් 8ක් වෙන්න ඕන. ඒකාකාර ප්‍රවේගයේ යන හින්දා. මොකද සංප්‍රයුක්තය බිඳුවක් වෙන්න ඕන. එහෙනම් ඒකේ උත්තරය නිව්ටන් 8යි ඝර්ෂණ බලය. ගමන් කරමින් තියෙද්දී ඇතිවෙන ඝර්ෂණ බලයක්. කාටද මතක? ගමන් කරමින් තියෙද්දී ඇතිවෙන ඝර්ෂණ බලයකට ඒ බලයට කියන නම ඝර්ෂණ බල වර්ගය මොකක්ද? කාටද මතක? උසන්න බලන්න. චලිත වෙමින් තියෙනවා ඝර්ෂණ බලයකුත් තියෙනවා. එහෙනම් ඒ ඝර්ෂණ බලයට කියන්නේ මොකද්ද ඝර්ෂණ බලයට කියන නම? ඔව්. ඒෂාන් ගතික ඝර්ෂණ බලය. මේකට අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය කියලා තමයි කියන්නේ. ගතික ඝර්ෂණ බලය. අදට මොඩික් කරලා අපි ඉවර කරමු.
බදාදා දෙමාපිය රැස්වීමක් තියෙන ඔන්ලයින් නෑ මම දැන් 9යි 4 මම දැන් දාලා තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්න කියන්නේ දෙමාපියන්ට දරුවන්ට නෙමෙයි දෙමාපියන්ට. මොනවා හරි පණිවිඩ තිබ්බොත් ගෲප් එකට දානවා. ඒ නිසා 11 B එකේ අය සුට්ටක් ගෲප් එක බලලා පන්තියට සහභාගී වීම කරන්න. සාමාන්‍ය පන්තියද ඔන්ලයින් පන්තියද කියන එක ගෲප් එකට දානවා. අදට එමනම් මෙඩිකල් ඉවර කරමු. කරපු ප්‍රශ්න ටික අමාරු ඒවා තියෙනවා නම් නැවත ආපහු බලන්න. තේරෙන්නේ නැතිව තියෙනවා නම් සම්පිට ආපුවාම හරි අහලා ඒ ටික විසඳ ගන්න. පාඩම් නැති අර මතක නැති ඒවා පොඩ්ඩක් පාඩම් කරලා බලන්න විශේෂයෙන් ප්‍රවේණි විද්‍යාවේම නම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්.